සාධු සාධු සාධු. ධර්මයේ හැසිරෙනු ලබන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනු ලබයි. ඒ උතුම් ශ්‍රී සත් ධර්මයේ ලෝට sannivedanaya කරන්නා වූ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සෑම කෙනෙක්ම සූදානම් වන්නේ. අද මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මැදිරියේ සිට. ධර්ම දේශනාවට ප්‍රථම මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් දහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනයට ආරාධනය කිරීමටත් දායක පින්නතුන්ට ආරාධනය කර සිටිනවා. සාධු සාධු සාධු. සුපින්නතුනි, අද මෙම උතුම් ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා අප ඊ타ත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනු ලැබුවා. රාජාංගණය යායතුන පැරකුම්පුර ශ්‍රී සීලරතන මහපිරිවෙනේ පරිවේනාධිපති රාජකීය පඬිත නම කියන්න අවසරයි සෝලේවැව චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද සාදු නාදයක් දී පිළිගෙන සිටිනවා. සාධු සාධු සාධු. එසේම මෙම උතුම් ධර්ම දේශනයේ බැතිබර දායකත්වයේ දරනු ලබනවා නොම්බර 581 යායතුන පැරකුම්පුර සෝලේපුර යන ලිපිනේ පදිංචි ඩී.ඩී. සුමනාවතී මහත්මිය එවැගේම ඩී.එම්. ඉෂාරා චතුරංගනී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දායකත්වයේ දරනු ලබනවා. පින්නතුන් හැම කෙනෙක්ම අරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ 85 වන වියේ පසුවන එස්.එම්. කිරිමැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවායි ප්‍රාර්ථනා කිරීම, විදේශගතව සිටින IRA ජයන්තා රණබාහු මෑණියන්ට ආශිර්වාද කිරීම, එවැගේම ප්‍රියංකා ජී කුසුමලතා රේණුකා සෝමසිංහ ඇතුළු මිට සම්බන්ධ වූ පවුල්වල සෑම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම, පින් පමුණුවනු ලබනවා ඩී.ඩී. ජිනදාස පියාණන්ට ඩී.එම්. සුනිල් ප්‍රේමරත්න පියතුමා ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. එවැගේම මේ පින්කම සඳහා සහභාගී වුණා වූ සෑම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම දිනාටමත් උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ කුසල් දහම් හේතු වාසනා වේවා කියන යහපත් ප්‍රාර්ථනාවන් පෙරදරිවයි ධර්මදේශනයේ බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, ගෞරවනීය ස්වාමින් වහන්සේට ධර්මදේශනයට ආරාධනය කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිල් සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කියමු. සාධු සාධු සාධු. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒ
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත කාර්මික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම අද මේ අවස්ථාවේදී සූදානම් වන්නේ දිදුල නාලිකාව හරහා ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාව උදෙසා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්නටයි අද මේ ධර්ම දේශනාමය පින්කමේ මූලික දායකත්වය දරන්නේ
යාය 3 සෝලේපුර පදිංචි ඩී.ඩී. සුමනාවති මහත්මිය, ඩී.එම්. විසාරා චතුරංගනී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා විසින් තමන්ගේ පවුලට සම්බන්ධ මේ පරිලව ගියා වූ තමන්ගේ ආදරණීය මව්දෙමව්පියන් සිහිපත් කරලා ඒ අයගේ සසරගත ජීවිතවලට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීම අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ යම්කිසි පුද්ගලයෙක් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම අටපිරිකර පූජා කරන පින්කමට වඩා යම්කිසි කෙනෙක්ට සතර බණ පදයක් අහන්න සලස්වනවා නම් ඒ පින්කමට වඩා මහත්ඵල මානිසංස පින්කමක් යයි කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. ඒ නිසා පින්වත්නි, අපි යම්කිසි කෙනෙක් මේ ලෝක සත්‍යයේ යමෙක් ඉපදුනා නම් මේ ඉපදුන හැමෝම කොතනද යම් තැනක්ද කියලා නැහැ. ඉපදුනා වූ හැම දිනාටම ඊළඟ කාරණාව තමයි මරණයටපත් වෙන්න තියෙන කාරණාව බව දේශනාවන් වල සඳහන් වෙලා තියෙනවා. දේශනාව තුල සඳහන් වෙලා තිබෙනවා මේ සත්වයන් උපදින ආකාර 4ක් පිළිබඳව. අපි මව් කුසක් ඇසුරු කරගෙන අපේ ජීවිත අපි මෙලව එළවේ දකිනවා. ඒ වගේ තමයි විශාල සත්ත්ව ප්‍රමාණයක් මව් කුස ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන මෙලව එළිය දකිනවා. තව සත්ත්ව කොටාසයක් ඉන්නවා පින්වත්නි, බිත්තර කටුව ඇතුලෙන් සමහර සත්ත්වයෝ උපදින සත්ත්ව පිරිස් අපේ සමාජය තුල ජීවත් වෙනවා. ඒ වගේම තමයි සමහර සත්ත්වයෝ ඕපපාතිකව ඉබේ පහළ වෙන අවස්ථාවන් දේශනාවන් තුල සඳහන් වෙලා තියෙනවා. එහෙම ඕපපාතිකව පහළ වෙන සත්ත්වයන් විදිහට නිරයේ නිරිසතුන්, ඒ වගේම പ്രേත ලෝකවල ඉන්නා වූ പ്രേතයන් සඳහන් කරනවා වගේම දෙවියන් පින්වත්නි ඕපපාතිකව තමයි ඒ අය ඉබේම ඒ අයගේ කය සකස් කරගන්න ඉබේම පහළ වීමත් සමගම ඊළඟ තවත් කොටාසයක් මෙලව එළිව දකිනවා. තෙත් පරිසරයක් ඇසුරු කරගෙන සමහර ජීවීන් තමන්ගේ විඥාණය හරහා කාය ශක්තියක් ගොඩනගා ගන්න සමහර සත්‍යයන් තෙත් පරිසරයක් ඇසුරු කරගෙන ඒ ආශ්‍රයෙන් තමන්ගේ කය හදා ගන්න. පින්වත්නි, අටුවාවක සඳහන් වෙනවා, එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අටුවාවන් වලදී, මහණෙනි මේ වහින වැහි බිඳු වගේ තමයි විඥාන ශක්තියින් විශාල ප්‍රමාණයක් හොයාගෙන යනවා මේ ලෝකයේ තුල ඒ සත්ත්ව යෝනින් හරහා උප්පත්තිය ලබන. ඒ නිසා පින්වත්නි, විශාල සත්ත්ව කොට්ටාසයක් මේ සමාජය තුල ජීවත් වෙන බව ඔබ අප හැමදෙනාම බොහොම හොඳට දන්නා වූ කාරණාවක්. ඒතකොට අපි ටිකක් කල්පනා කරලා බලමු, මේ කියන ජීවීන්, මේ කියන ශක්තියින් ඒ ආශ්‍රයන් ඒ කියන කාරණා මූලික කරගෙන ඒ අයගේ උප්පත්තීන් සකස් කරගන්නවා, හට ගන්නවා. පින්වත්නි, දැන් අපි සමහර විට අපේ සංසාරගත ජීවිතයේදී අපිම කරගත්ත විශාල සසරගත ජීවිතයේදී කුසලයක් පිනක් මතුවෙලා තමයි මේ අපි හැමදෙනාම මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න අපට පෙර පිනක් මතුවෙලා තියෙනවා. පින්වත්නි, දේශනාවන් වල සඳහන් වෙනවා සතර මහා අපාය පිළිබඳව අපි කතා කරනකොට, දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී පැහැදිලි කරනවා, උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා හමුවේදී මේ මහා පොළවෙන් පුංචි පස්පිඩක් තමන්ගේ නියසිලට අරගෙන
උන්වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මගේ මේ නියපිඩේ තියෙන ප්‍රස්ප්‍රමාණයේ තරම් ප්‍රමාණයක් පමණයි මේ මනුස්ස ජීවිතයක් ලබා ගන්න පෙර පින විදිහට පහළ වෙන්නේ. එතකොට මහා පොළවේ තිබෙන ප්‍රස්ප්‍රමාණයේ තරම් අන්‍ය ජීවීන් වෙනත් ජීවීන් මේ මහා පරිසරය තුල විශාල සත්ත්ව කොට්ටාසයන් ජීවත් වෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළා. සමහර විට අපි නරකයේ, තිරිසනයේ, പ്രേතයේ, අසුරයේ කියන මේ සතර මහා අපායන් පිළිබඳව අපි සමහර විට ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අවස්ථාවන් වලදී ඔය අය ශ්‍රවණය කරන්න තියහලා ඇති. නරකයේ පිළිබඳව අපි සමහර තැන්වලදී අහලා තියෙනවා. නමුත් පින්වත්නි මේ අසුර මහා අපාය, අසුර අපාය පිළිබඳව සමහර විට අපි අහලා නැති තැන් තියෙන්න පුළුවන්. මේ අසුර අපායේ තියෙන්නේ පින්වත්නි මහා මූද ඇසුරු කරගෙන තමයි මේ අසුර අපායේ තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මහා රාද සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. පින්වත්නි මේ මහා මූද ඇසුරු කරගෙන විශාල සත්ත්ව කොට්ටාසයන් මුහුද ඇසුරු කරගෙන ජීවත් වෙන බව. තිමි, තිමංගල, තිමිරපිණ්ඩල, නාග, අසුර, ගාන්ධාර ආදී මේ විශාල සත්ත්ව කොට්ටාසයන් මහා මූද ඇසුරු කරගෙන ජීවත් වෙන බව ඒ දේශනාවන් වලදී සඳහන් වෙලා තියෙනවා. පින්වත්නි මේ සත්‍යයන්ගේ විශාලත්වයේ උන්වහන්සේ පැහැදිලි කරනවා. යොදුන් 16ක් පමණ විශාල ශරීර, ඒ වගේම යොදුන් 100, 200, 300 මේ වගේ විශාල සප්ත ප්‍රමාණයෙන් තමන්ගේ ශරීරයේ ඇතිව ජීවත් වෙන බව ඒ දේශනාවන් වලදී සඳහන් වෙලා තියෙනවා. යොදුනක් කියලා කියන්නේ පින්වත්නි 70,16ක්. එතකොට අපි කල්පනා කරලා බලන මහා විශාල ශරීර මේ අසුර අපාය ආශ්‍රය කරගෙන මහා විශාල සත්වෝ ජීවත් වෙනවා. එතකොට මේ සතර මහා අපාය පිළිබඳව එකෙන් අපිට මේ ලැබිලා තියෙන සංසාරගත ජීවිතයේදී පෙර පිනක් මතුවෙලා තමයි අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් තුළ උන්වහන්සේගේ ධර්මයේ තියෙන උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා වැඩ ඉන්න කාලෙක අපට උප්පත්තිය ලබන්න අපට සසරගත ජීවිතයේදී පිනක් මතුවෙලා තමයි ආසන්න කර්මයක් මතුවෙලා තමයි අපි මේ වාගේ ගුණදහම් බණදහම් සිද්ධ කරගනිමින් අපේ ජීවිත ගෙවන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි මේ ඉපදෙනවත් එක්කම දායාද රාශියක් අරගෙන එන පින්වත් පිරිසක්. පළවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජාතිපි දුක්ඛ. පළවෙනි එක තමයි මහණෙනි අපි සසරගත ජීවිතයේ ඉඳලා මෙලව ජීවත් වෙනකොටම අපි ලබාගෙන එන කාරණාව තමයි ජාතිපි දුක්ඛ. ජාතිපි කියලා කියන්නේ ඉපදීමම දුක. ජරාපි දුක්ඛ. අපි ඉපදිලා මොකද එහෙමම ඔය ඉපදුණු විදිහටම අපි කවුරුත් ඉන්නේ නැහැ. ජරාවටපත් වෙනවා. ව්‍යාධිපි දුක්ඛ. නොයෙකුත් ලෙඩ රෝග බාධයන් වලට අපේ මේ ශරීර කූඩුවට ඉපදුණු දවසේ ඉඳලා අපේ ශරීර කූඩුවට වැළඳෙන බව අපි හොඳට දන්නා වූ කාරණාවක්. මරණම්පි දුක්ඛං. අප්පිහෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අපි ටිකක් කල්පනා කරලා බලන්න සමහර විට අපි පෘථග්ජන මිනිසයන් විදිහට අම්මා කෙනෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට අම්මගේ මව් කුසට දරුවෙක් ආපු දවසේ පටන් අම්මලා කොච්චරනම් බොහෝම උද්දාමයට තමන්ගේ දරු සම්පත පිළිබඳව තමන් බොහෝම ආදරයෙන් ඒ පිළිබඳව කල්පනා කරනවද? හැබැයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ මහණෙනි ඉපදෙනවා කියලා කියන්නේ ජාතිපි දුක්ඛ ඉපදීමම දුකක් බව තමයි උන්වහන්සේගේ දේශනාව තුල සඳහන් කරන්නේ. අපි ඉපදුන දවසේ ඉඳලා සමහර විට අම්මලා මව් කුසට දරුවා ආපු දවසේ ඉඳලා කොච්චරනම් ස්පිරිතාල ගානේ තමන්ගේ දරුවා අරගෙන ගිහිල්ලා තමන්ගේ දරුවාට කොච්චරනම් තමන්ගේ මව් කුසේ ඉන්නකන් තමන්ගේ දරුවාගේ පිළිබඳව ඒ අඩුපාඩු පිළිබඳව අම්මලා කොච්චරනම් හොයනවද? ඒ ඉපදුනාට පස්සේ අපි කල්පනා කරලා බලන්න
ඉපදුනාට පස්සේ ඉපදුණු දවසේ ඉඳලා අවුරුද්දක් දෙකක් තුනක් යනකම් දරුවත් තිබ්බු තැනමයි Tamanට බඩේ කැක්කුමක් කිසේර දෙයක් තියෙනවයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඇයි එයාට කතා කරලා කියන්න බෑ මට මේ වාගේ අසනීපයක් මේ වාගේ වේදනාවක් මගේ ඇඟට මගේ ශරීරයට දැනෙනවයි කියලා බලන්න ඉපදීමම ඒ අවස්ථාවන් වලදී දුකක් විදිහට පෙන්වුම් කොට වදාළේ. ජරාපි දුක්ඛා අපි සමහර විට ඉපදුනාට පස්සේ මේ විදිහටම ඉන්නේ නැහැ. නොඑක් ජරාවන් වලටපත් වෙලා යන පුද්ගලයන් බවටපත් වෙනවා. සමහර විට අපේ ශරීර කූඩුවට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳව අපට කියන්න පුළුවන්කමක් නැහැ. අපට හිතන්න පුළුවන්කමක් නැහැ. අපට අද තියෙන ලෙඩ නෙවෙයි හෙට වෙනකොට අපට ආයේ වැළඳිලා තියෙන්නේ මේ ශරීර කූඩුවට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි මේ අපට ලැබිලා තියෙන කය අපට ලැබිලා තියෙන මේ ශරීර කූඩුව ලෙඩ රෝගවලට නිදන්ගත ශරීර කූඩුවක් යයි කියන කාරණාව තමයි පෙන්වුම් කොට වදාළේ. සමහර විට අපි මරණයටපත් වෙන අවස්ථාවේදී අපි මැරෙන්න කොච්චරනම් අකමැති පුද්ගලයෝ බවටපත් වෙනවද? එක දවසක් අපේ නායක හාමුදුරුවෝ වැඩම ඉන්නකොට උන්වහන්සේ ළඟට ආව එක්තරා දරු දෙන්නයි තමන්ගේ අම්මයි අරගෙන ඇවිල්ලා දරු දෙන්න නායක හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් කතා කරලා වැඳලා කියනවා ස්වාමින් වහන්සේ අපේ අම්මා මරණ මංචකයට වැටිලා හිටියත් උන්දා මේ අතහරින්නෙම නැහැ. උන්දා කියන්නේ අපේ හාමුදුරුවනේ මරණ මංචකයේ මේ වැටිලා ඉන්නේ. නමුත් gedara වැටෙන පොල් ටික වැටෙනකොට මොකක් හරි සද්දයක් ඇහෙනකොට කියන්නේ පුතේ ගිහින් බලාපල්ලා. ඔන්න පොලයක් වැටුණාද මොකද්ද මන් දන්නේ නැහැ ගිහින් බලාපල්ලා. නැත්තම් කඩපු පොල් ටික මොකද කරේ විකුණනද? මේ විදිහට තමයි බලන්න මරණ මංචකයේ ඉන්න අවස්ථාවේදී Tamanට මේ අතහරින්න බැරි අවස්ථාවක් අපි කොච්චරනම් තෘෂ්ණාවෙන් වෙලිලා ගැලිලා ඉන්න පිරිසක්ද කියන කාරණාව සමහර විට ඒ තෘෂ්ණාවෙන්ම අපි ගැලිලා ඉන්නකොට අපි මරණයටපත් වුණොත් අපි ඊළඟ ගමන සැපවත් කරගන්න පුළුවන්කමක් ලැබෙවිද කියන කාරණාව සමහර විට අපට අපිම දන්නේ නැතුව අපේ ජීවිතයෙන් අපි ඇලුම් කරන අපි ආස කරන පුද්ගලයෝ අපේ ළඟින් ඈත් වෙලා යනකොට අපට දරා ගන්න බැරි වේදනාවක් අපේ ජීවිතේට එන බව. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි අපේ ගෙදර සහෝදරයෝ 10ක් ඉන්නවා නම් ඒ ගෙදර 10 දෙනෙක්ගේ මලගමකට අපට මුහුණ දෙන්න වෙනවා. අපට අද මැරුණා නම් ඊළඟ කෙනාට හෙට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන අපි ආශ කරන අපි ඇලුම් කරන දේවල් අපි අතරින් ඈත් වෙලා වෙන් වෙලා යනකොට සමහර විට අපට දරා ගන්න බැරි ප්‍රිය විප්‍රයෝග දුක් අපේ ජීවිතයට වැළඳෙන බව අපි තේරුම් ගන්න ඕන. අප්පිහි සම්පයෝගෝ දුක්ඛෝ සමහර විට අපි දන්නේම නැහැ අපි හිතන්නේ අපි අකමැත්තෙන් වුණත් සමහර විට අප්‍රිය වුණා වූ පුද්ගලයන් එක්ක අපට අපේ ජීවිත ගෙවන්න සිද්ධ වෙනවා. සමහර විට අපි පුංචි කාලෙදී සමහර විට ඔය අයගේ තරුණ අවදියේදී සමහර විට Tamanට මුණ ගැහෙන ස්වාමි පුරුෂයා අවුරුදු කාලයක් ආශ්‍රේ නිස්රේ කරනකොට සමහර විට Tamanට හිතෙන්න පුළුවන් මෙයා තමයි මම සසරගත ජීවිතයේදී ප්‍රාර්ථනා කරගෙන ආපු ස්වාමි පුරුෂයා කියලා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයා තමයි සසරගත ජීවිතයේදී මම ප්‍රාර්ථනා කරගෙන ආපු ස්වාමි දියණිය කියලා. නමුත් පින්වත්නි අවුරුදු 5 6ක් 10ක් යනකොට සමහර විට ඒ අය දන්නේ ස්වාමි පුරුෂයාගෙන් ස්වාමි දියණියට මරුන් කණ්ඩ වෙන අවස්ථාවන් සමාජයේ අපට නොයෙකුත් අහන්න ලැබිලා තියෙනවා. ස්වාමි පුරුෂයාගෙන් ස්වාමි දියණියටත් ස්වාමි දියණියගෙන් ස්වාමි පුරුෂයාටත් තමන්ගේ ජීවිතයේ ගෙවල අවසන් කරන්න වුණු අවස්ථාවන් අපේ සමාජයේ අනන්ත අප්‍රමාණ අපි දැකලා තියෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඒ අය හිතුවේ නෑ මුලින් මගේ ආදරයන්තයා විදිහට ආවට මෙයා තමයි මගේ මාරයා විදිහට ආවේයි කියලා තමන් කවදාවත් හිතුවේ නෑ. ඒකයි පින්වත්නි උන්වහන්සේ පැහැදිලි කරන්නේ අපට අප්‍රිය වුණා වූ පුද්ගලයන් එක්ක අපට අකමැත්තෙන් වුණත් ජීවත් වෙන්න ජීවිතය ගෙවන්න අපට සිද්ධ වෙනවා. මේවා අපි මෙලව කරගත්තු දේවල් නොවේ වෙන්න පුළුවන්. සංසාරගත ජීවිතයේදී
අපිම කරගත්ත දෑවල විපාක තමයි අපි මේ පොඩි බැඳගෙන පින්වත්නි අපි අරගෙන යන්නේ. ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න උන්වහන්සේ පැහැදිලි කරනවා අපට මේ ලැබිලා තියෙන කය පිළිබඳව අපට මේ ලැබිලා තියෙන ශරීරය පිළිබඳව අපි චුට්ටක් ආවර්ජනය කරලා අපි හිතනමු බලන්න පින්වත්නි උන්වහන්සේ පැහැදිලි කරනවා මේ සමාජය තුල මේ ලෝකයේ තුල කරණීය මෙත්ත සූත්‍රයේදී පැහැදිලි කරනවා දීගාවා මහන්තාවා මජ්ක්‍ධිමා රස්ස කානුකතූලා සමහර විට බොහොම දීර්ඝ සත්‍යෝ අපි දැකලා තියෙනවා. සමහර විට බඩගාන සත්‍යෝ සමහර විට ඇවිදගෙන යන සත්‍යෝ එක එක සප්ත කුලවල නොයේකොත් සත්ත්ව ජීවීන් අපි මේ සමාජය තුල මේ පරිසරය තුල ජීවත් වෙන බව ඔයා හොඳට දන්නවා. එතකොට මේ අපට ලැබිලා තියෙන මේ කය අපට ලැබිලා තියෙන මේ ශරීරය අපට ලැබිලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් පින්වත්නි අපට ඕන විදිහට මේ ඉන්ද්‍රිය ධර්මයන් පහළ වෙන ඒවා නෙවෙයි. අම්මගේ මව් කුසට දරුවා ආපු දවසේ ඉඳලා අම්මා හිතනවා මගේ දරුවා බොහොම හොඳට ඇස් පේන මගේ දරුවට බොහොම හොඳට කන් පේන මගේ දරුවා හොඳ බොහොම ශක්ති සම්පන්න පුද්ගලයෙක් විදිහට මෙලව එළිය දකින අම්මලා බොහෝම ආසාවෙන් තමයි සිටින්නේ. නමුත් බුද්ධ දේශනාවේදී පැහැදිලි කරන්නේ පින්වත්නි අපට ඇහැ ලැබිලා තියෙන්නේ චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං. මහණෙනි අපට ඇහැ ලැබෙන්නේ අපි සසරගත ජීවිතයේදී අපිම කරගත්ත පුරාණ කර්මයක් විදිහට තමයි අපට ඇහැ ලැබිලා තියෙන්නේ. සමහර විට අපේ මේ සමාජයේ ජීවත් වෙනකොට සමහර පුද්ගල චරිත ජීවත් වෙනවා ඉපදුණු දවසේ ඉඳලම උපන්දා ඉඳලම අම්මගේ මව් කුසට ආපු දවසේ ඉඳලම දරුවගේ මෙලව එළිය දකිනකොට දරුවන්ගේ ඇස් පේන්නේ නැහැ. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයන්ගේ සමහර විට මේ ආයතනවල තිබෙන්නා වූ අඩුපාඩුකම් දුර්වලකම් සමහර පුද්ගලයෙක් අපි හිතලා බලමු සමහර විට ඒ පුද්ගලයාගේ ඇහැක් සමහර විට දුර්වලතාවයක් නැත්තම් සමහර විට ඒ පුද්ගලයාගේ ඇහැ උඩයි කියමු. එතකොට එයා මොකද කරන්නේ? එයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා එයා කොච්චර කණ්ණාඩිය ළඟ ඉස්සරහා ඉඳගෙන එයා කෙලින් කොච්චර බලන් හැදුවත් එයාට පේන්නේ තමන් බලන දේ ඇදේටමයි. එයා මොකද කරන්නේ? සමාජයෙන් එයාට යම් පුංචි අපවාද සමහර විට එයාට අහන්න ලැබේ. එයා කල්පනා කරනවා මගේ මේක සසරගත දෝෂයක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි අපට මේ ඇහැ ලැබෙන්නේ පුරාණ කර්මයක් විදියට චක්කුම් භික්ඛවේ පුරාණ කම්මං අபிසංකතං ඇහැ කියලා කියන්නේ මහණෙනි විශේෂයෙන්ම සකස් වුණ දෙයක්. ඒ වගේම අபிචේතිතං චේතනාව මූලික වෙලා තමයි අපි මේ ඇහැ සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා වේදනීයන් දට්ටබ්බං මහණෙනි තමන් විඳවාමයි තමන්ට ලැබෙන මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව තමන්ට හිතන්න කටයුතු සිදු කරගන්න වෙන්නේ. එතකොට පින්වත්නි මේ පුද්ගලයා බලන්න කොච්චර වේදනාවෙන් තමන්ගේ ඇහැ පිළිබඳව එයා විඳවා ඒ පිළිබඳව කල්පනා කරනවද තමන් යට ගිය සසරගත ජීවිතයේදී කළා වූ ඒ අකුසලයේ විපාක එහෙනම් වේදනීයන් දට්ටබ්බං විඳවාමයි අපි කරගත් අකුසලයේ විපාක ගෙවන්න වෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට බදාලේ. ඒ නිසා පින්නත් සමහර පුද්ගලයන්ට නිතරම තමන්ගේ ඇහත් එක්ක සමහර අයට තමන්ගේ පෞල් පරිසරය තමන්ගේ ගෙවල් දිහා කල්පනා කරලා බලනකොට සමහර විට දරුවන්ට ගහනවා බනිනවා ඔය වගේ නොයේකුත් උදේ එළිය පටන් ගත්ත දවසේ ඉඳලා අඩදඹර තමයි සමහර අයට තමන්ගේ ගෘහස්ත ජීවිතයේ දකින්න හඬ ලැබෙනවා. සමහර කෙනෙක්ට උදේම වෙහෙර වහන්සේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. සමහර විට යම් පින්කම් කරන දේවල් සමහර පුද්ගලයෙක්ට පෙහෙන්න සලස්සනවා. බලන්න එයා ඒ වාගේ පුද්ගලයෙක් එයාගේ ඇහින් ඒ වාගේ කාරණාවක් දකින්න
එයාගේ මෙලවත් එයා ඒ කාරණාව දැකලා සතුටටපත් වෙනවා වගේම අනිත් පුද්ගලයා තමන් දකින්න ඒ අප්‍රසන්න දේවල් එක්ක එයා යට ගිය අකුසලය මෙලවදී විපාක විඳිනවා වගේම නැවතත් එයා ඊළඟ ගමනටත් අකුසලයාගේ ජීවිතේ සකස් කරගන්නවා. ඒ නිසා පින්වත්නි අපට නිතර හිතන්න කියනවා නිතර කල්පනා කරන්න කියනවා අපට මේ ලැබිලා තියෙන ඉන්ද්‍රිය ධර්මයන් අපට ඕන විදිහට ලැබෙන කාරණාවක් නොවේ. එහෙනම් අපට ලැබෙන්නේ පුරාණ මිදම් බික්කවේ කම්මං සසරගත ජීවිතයේදී අපිම කරගත්ත කර්මයක විපාකයක් විදිහට තමයි අපට ඔය ලැබිලා තියෙන ඇහැ ලැබිලා තියෙන්නේ කියන කාරණාව. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෝතම් බික්කවේ පුරාණ කම්මං මහණෙනි මේ අපට ලැබිලා තියෙන කන සංසාරගත ජීවිතයේදී පුරාණ කර්මයක් විදිහට තමයි සසරේ කර්මයක් විදිහට තමයි අපට ලැබිලා තියෙන මේ කන අපට ලැබිලා තියෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ආනන්ද මහරහතන් ආනන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ බවට පත් වෙන්න කලින් උන්වහන්සේ ළඟ වැඩ හිටියා සුණක්කත්ත කියලා ස්වාමින් වහන්සේ නම. මේ සුණක්කත්ත ස්වාමින් වහන්සේ බොහෝම හොඳට සීලාදී බණ භාවනාදී සිද්ධ කර ගනිමින් උන්වහන්සේ දිබ්බ චක්කු උන්වහන්සේ නුබෝ කාලයකදී උන්වහන්සේ ලබා ගන්නවා. දිබ්බ චක්කු ලබා ගත්තට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා උන්වහන්සේට පේනවා දිව්‍ය ලෝකවල දෙවියන් උන්වහන්සේ ඉදිරියේ ඇවිල්ලා දිව්‍ය වස්ත්‍ර දිව්‍ය සලු ආභරණ ඇඳගෙන උන්වහන්සේ ඉදිරියේ මොනවද කියනවා. නමුත් උන්වහන්සේට ඇහින්නේ නැහැ. මේම උන්වහන්සේ කල්පනා කරමින් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා වැඳලා කියනවා බුදුරජාණන් වහන්සේ මම බණ භාවනා කරලා දිබ්බ චක්කු මම ලබා ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ මම තාමත් උත්සාහ කරනවා දිබ්බ සෝත ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුණක්කත්ත ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදී ඔබ වහන්සේට දිබ්බ සෝත ලබා ගන්න බෑ. සුණක්කත් හාමුදුරුවෝ කියන බුදුරජාණන් වහන්සේ මම බොහොම සීලාදී ගුණයෙන් වීරියෙන් යුතුව තමයි බණ භාවනාදී කරන ස්වාමින් වහන්සේ නම. ඔබ වහන්සේ මට කියනවා දිබ්බ සෝත ලබා ගන්න බෑ. ඇයි බුදුරජාණන් වහන්සේකට හේතු කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සුණක්කත් ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ ස්වාමින් වහන්සේලා එක්ක වැඩ ඉන්නකොට ඒ ස්වාමින් වහන්සේලා අතර පුංචි ප්‍රශ්නයකට ඔබ වහන්සේට තරහ ගිහිල්ලා ඔබ වහන්සේ අර භාවනා කරමින් හිටපු ස්වාමින් වහන්සේ නමකට ඔබ වහන්සේ මොකද කරන්නේ? ඔබ වහන්සේ කනට ගැහුවා. අන්නේ කනට ගහපු එකේ විපාක බලන්න තමන්ට නිවන් දකින්න තියෙන ආත්ම භාවයේදී දිබ්බ චක්කු ලබාගත් අවස්ථාවේදී උන්වහන්සේට දිබ්බ සෝත හිමි වෙලා ගියා. අපි සසරෙදි කරගත්ත යම් අකුසලයක් තියෙනවා නම් පින්වත්නි කවදා හරි මේ සංසාරගත ජීවිතයෙන් ඈතර වෙන්න කලින් අපිම කරගත්තවල පුංචි දේ පවා ඒකේ විපාක අපටම තමයි ගෙවලා නිම කරලා යන්න තියෙන සසරගත ජීවිතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේක දෙආකාරයෙන් අපට අපේ ජීවිතවලට සෝතේ අහන්න ලැබෙනවා. පින්වත්නි සමහර විට ඔය අයගේ ජීවිත දිහා කල්පනා කරලා බලන්න සමහර විට උදේ පාන්දරම පිරිත් ටික තමන්ගේ කනට සජ්ජායනා වෙනවා. සමහර විට වෙහෙර වහන්සේලා වඳින හඬ සමහර විට තමන් යම් ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයෙන් බොහෝම ප්‍රිය වචන වලින් කතා කරන ආයතන පාලකයෝ තමන්ගේ ජීවිතවලට සමහර විට මුණ ගැහෙන්න පුළුවන්. සමහර චරිත ඉන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයන්ට නිතරම තමන්ගේ ගෙදර ගැන හිතන්නකෝ අපිට වැඩි වෙන කොහෙවත් හිතන්න ඕනේ උදේ පාන්දර අවදි වුණ වෙලේ ඉඳලා කචබචේමයි මොනවා හරි කියාගත්තු ගමම්ම තමයි සමහර විට දරුවන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ගේ ප්‍රශ්න මොනවා හරි උදේ පාන්දර එළිය වැටුණු තැන ඉඳලා අපි මොනවා හරි
කචබචේම තමයි ඔය අයගේ ගෙවල් වල. බලන්න එතකොට මේ පුද්ගලයාට දෙආකාරයෙන් මේකේ විපාක සසරගත ජීවිතයේදී අපිම කරගත්ත සෝතයන් විදිහට අපේ ජීවිතේට ලැබෙන අවස්ථාවන් පිළිබඳව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සෝතම් භික්කවේ පුරාණ කම්මං මහණෙනි එහෙනම් අපට මේ ලැබිලා තියෙන කන සසරගත ජීවිතයේදී කර්මයක් අபிසංකතං ඒක විශේෂයෙන් සකස් වුණ දෙයක් අபிචේතිතං චේතනාවට සාපේක්ෂව අපි සිදු කරගත්ත දෙයක් වේදනීයන් දට්ටබ්බං අපට අමාරුවෙන් හරි අහන්න බැරි වචන හරි අපිට මොකද කරන්න වෙන්නේ ඉවසගෙන හරි සමහර වචන පිහියෙන් අනිනවා වගේ ඉවසගෙන හරි වේදනීයන් දට්ටබ්බං විඳවාමයි අපි කරගත්ත ඒ අකුසලවල කර්මවල විපාක ගෙවන්න සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගහනම් භික්ඛවේ පුරාණ කම්මං අපට මේ ලැබිලා තියෙන නාසය පුරාණ කර්මයක් සසරගත ජීවිතයේදී පෙර කර්මයක් විදිහට තමයි අපට ලැබිලා තියෙන මේ නාසය ලැබිලා තියෙන්නේ. සමහර අය ඉන්නවා බොහෝම සුවඳ දුම් කූරු සුවඳ මල් සුවඳ තමන් ආයතනයේ වැඩ කරනවා නම් බොහෝම පිරිසුදු පවිත්‍රත්වයෙන් තියෙන පරිසරයක් තමන්ගේ වැඩ කරන තමන් ජීවත් වෙන පරිසරය බොහෝම අලංකාරව තමන්ට සුවඳවත් තමන්ට ප්‍රියකරුව තමන්ගේ ජීවිත ගෙවන්න පුළුවන් පරිසර සමහර විට අපට ලැබලා තියෙන්නේ අපිම සසරගත ජීවිතයේදී අපිම කරගත්ත පින්කම් වල විපාක විදිහට සමහර අය ඔය අය කල්පනා කරලා බලන්න සමහර විට ඔය අය ග්‍රාමීය නම් නැති වෙන්න පුළුවන් නගර බද්දට අපි ගියපුවාම සමහර විට ඔය පොදු වැසිකිළියක් ළඟින් එහෙම යනකොට සමහර විට අපි නාසය වහගෙන යන්නේ අපිට එතනින් යන්න බෑ සමහර විට ඒ එන දුර්ගන්ධය අපට ඉවසන්න බෑ නමුත් අපි කල්පනා කරලා බලන්න මේ වගේ පොදු වැසිකිළියක සමහර විට යාගේ කර්මයක් විදිහට මේකේ ටිකට් කඩන්න ලැබෙනවා. සමහර විට ඒක පිරිසුදු කරන්න ලැබෙනවා. එතකොට බලන්න යා ඒ ආරක්ෂාව යාට ලැබුණු දවසේ ඉඳලා යා මිය පරලව යනකම්ම මොකද කරන්නේ? අර දුර්ගන්ධය තමයි එයාගේ ජීවිතේ හමන්නේ. එයාගේ ජීවිතේ ඒ දුර්ගන්ධයම තමයි එයා ජීවිතේ කරගෙන ගෙවන්නේ. දොර කල්පනා කරලා බලන්න ඒ නිසා පින්වත්නි මේ බොහෝම භයානක සංසාර ගමනක් තමයි ඔබ අප හැමදෙනාම ගමන් කරන්නේ. සමහර අයගේ රැකියාව විදිහට මෝචරියක තමන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එයා එතන ජීවිතේ ගෙවන තාක් දක්වා ඒකේ තිබෙන ආග්‍රහණය තමයි එයාට නිතරම ආග්‍රහණය කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම විඳවාම වේදනීයන් දට්ටබ්බං එයා මොකද කරන්නේ? තමන්ට ලැබෙන නාසයෙන් ඒ ගඳ සුවඳ විඳවාම ඒකේ විපාක ගෙවන බව බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැවත මතක් කරනවා දේශනා කරනවා මහණෙනි ජීවහා භික්කවේ පුරාණ කම්මං අපට මේ ලැබිලා තියෙන දිව සංසාරගත ජීවිතයේදී පුරාණ කර්මයක් විදිහට තමයි අපට මේ ලැබිලා තියෙන දිව ලැබිලා තියෙන්නේ. පින්වත්නි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කල්ප ලක්ෂයක් පින්කම් කරගත්ත දරුවෙක් පුද්ගලයෙක් හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉවර වෙනකොට නැවත මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ උප්පත්ති ලැබලා නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ශූන්‍ය වෙනකොටම නැවත බොහෝම ධනවත් සිටු පවුලක මේ දරුවා උප්පත්තිය ලැබුවා. පින්වත්නි එතකොට බුද්ධ ශාසනයේ පිරිහෙලා පරිහානියටපත් වෙලා තිබුණේ ධර්මයක් නැහැ. ඉතින් මේ තරුණයා බොහෝම තරුණ මදයෙන් යුක්තව මොකද කරන්නේ?
ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ ගමන් කරනකොට මේ තරුණ පිරිසත් එක්ක එකතු වෙලා මේ තරුණ මදයෙන් ඒ පිරිස් එකට එකතු වෙලා ඉන්නකොට අර පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ මේ තරුණ ළමයා දන්නෙත් නැහැ. අර ස්වාමින් වහන්සේ දිහා බලලා දැකලා කියන අර මුකිත් දෙකක් කියනවා. බලන්න ඈත ඉඳලා. එතකොට උන්වහන්සේ මේ දරුවා සමීපයට ළඟට ආවට පස්සේ උන්වහන්සේගේ අර සිවුර ඇතුලේ තිබ්බ පාත්‍රේ වහගෙන ඉන්නවා දැකලා සිවුර අහට මෙහෙට කරලා බලලා මේ මොකක්ද එකක් තියෙනවා කියලා ඉතින් උන්වහන්සේට බොහෝම දෝෂාරෝපණයෙන් බැනවැදිලා අහල පහල බලනකොට පින්වත්නි ළඟම තියෙන මේ අසූචි ගොඩ. මේ අසූචි ගොඩ මොකද කරන්නේ මේ තරුණ ළමයා අරගෙන පාත්‍රයට දානවා. බලන්න කරගත්ත අකුසලේ මේකින් පස්සේ මිය පරලොව ගිහිල්ලා සතර අපායේ උප්පත්තිය ලැබලා බොහෝම දුක් මහන්සි වෙලා සසරගත දුක් විඳලා මෙයාගේ සසරගත පිනක් මතුවෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල මෙයා උප්පත්තිය ලැබුවා. පින්වත්නි මෙයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල උප්පත්තිය ලැබලා බොහෝම ධන සිටු පවුලක තමයි උප්පත්තිය ලබන්නේ. ධන සිටු පවුලක උප්පත්තිය ලැබපු ඉපදුණු දවසේ ඉඳලා අම්මගේ මව් කුසට ආපු දවසේ ඉඳලා අම්මා මොකද කරන්නේ? දුවේද්ද පුතෙද්ද කියන්න දන්නේ නැහැ. දුවේකට පුතුට හරියන සියලුම රෙදි ඉපදෙන්න කලින් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඉපදුනාට පස්සේ අම්මා මොකද කරන්නේ? කොච්චර කිරි පොවන්න හැදුවත් මේ කොල්ලා බොන්නේ නැහැ. අම්මා තන පොඩුව ළඟට තියලා තමන් තද කරලා කිරි ටික දෙනකොට කටට ගන්න කිරි ටික අය නැවත එහා පැත්තෙන් කටින් එළියට විසි කරනවා. හිමීට පස්ස පැත්තට අත දාලා මොකද කරන්නේ? පස්සෙන්ගෙන අසූචි කනවා. මෙහෙම අවුරුද්දක් දෙකක් බැලුවා හරියන්නේ නැහැ, කරන්න දෙයක් නැහැ. කල්පනා කරා මේ කොල්ලා ගෙදර තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ කාලේ හිටිය ඔය දඹදිව නිගණ්ඨයෝ. ඒ නිගණ්ඨයෝ පින්නත් මේ වස්ත්‍ර අඳින්නේ නැහැ. හැබැයි වස්ත්‍ර අඳින්නේ නැති වුණාට ඒ අය බොහොම හොඳට කාලා බීලා හිටපු පිරිසක්. ඉතින් මොකද කරන්නේ? නිගණ්ඨාරාමයකටවත් මේ දරුවා ගිහිල්ලා බාර දෙන්න ඕන කියලා හිතාගෙන අම්මයි තාත්තයි ගිහිල්ලා බොහොම ඈත තියෙන නිගණ්ඨාරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙනවා. ඉතින් ඒ අයත් බොහොම සතුටින් මේක අපේ ජාතියේ එකෙක්නේ කියලා ඒ නිගණ්ඨයෝ ටිකත් මොකද කරන්නේ? බොහොම සතුටින් මේ කොල්ල බාර ගන්න. ඉතින් බාරගෙන කොහොම ඉතින් හවස් කාලේ යනකොට ඉතින් නිගණ්ඨයෝ ටික බලනවා කො මේ බාර දුන්න කොල්ලා කියලා. බලනකොට නිගණ්ඨාරාමේ අර වැසිකිළියට බැහැලා බොහෝම රස කර අර අසූචි වලේ අසූචි අනුභව කරනවා. නිගණ්ඨයෝ කල්පනා කරා මේක මෙහි තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොකද කරේ? ගසලා පැන්නුවා. දැන් ඉතින් අම්මා තාත්තා නැහැ, යන්න තැනක් නැහැ. ඔය පාරවල් ගානේ ඇවිද මොකද කරන්නේ? තැන් වල තියෙන අසූචි, පාරවල් වල තියෙන අසූචි මොකද කරන්නේ? ඇවිද අනුභව කරමින් තමන්ගේ ජීවිතය ගෙවනවා. මෙහෙම ගෙවාගෙන යනකොට පින්වත්නි අවුරුදු 10ක් විතර වෙනකොට ওই පැත්තේ තිබුණ විශාල කන්දක්. ඉතින් දැන් ගමේ ඉන්නත් බෑ. ගමේ දැක්කහම මිනිස්සු මොකද කරන්නේ? ගසලා පන්නනවා. ඇයි මේ අසූචි කන මිනිස්සු ඉන්නේ කියලා දැක්කු ගමන් ගහලා පන්නනවා. ඉතින් ගමේ ඉන්නත් බෑ. ඉතින් විශාල කන්දකට පර්වතයකට නැගලා ඒක තිබ්බ විශාල ගසක්. මේ ගසේ එක්තරා වැලක් පාත් වෙලා තිබ්බ. මේ වැලට එක කකුලක් දාගෙන තනි කකුලෙන් හිටගෙන ඉන්නවා මේ කර්මයේ ගෙවනවා. ඉතින් රෑ වෙනකන් ඉඳලා ඉවර වෙලා මොකද කරන්නේ? හවසට යනවා පොදු වැසිකිලි හොයාගෙන ඒ තැන් වලට ගිහිල්ලා ඒව අනුභව කරමින් කාලය ගත කරනවා. එතකොට පින්වත්නි මෙහෙම ගියපු මේ දරුවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අවුරුදු 55ක් මේ දරුවා මේ වේදනාව වින්දයි කියන කාරණාව දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි ජම්බුක මහරහතන් වහන්සේ. ජම්බුක මහරහතන් වහන්සේ තමයි
මේ කර්මය ගෙව්වේ. කර්මය අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ජම්බුක ඔබ මොකද මේ සසරගත ජීවිතයේදී කරගත්ත අකුසලයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා එහි භික්ෂු පැවිදි උපසම්පදාව ජම්බුකට ලබලා දීලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙනම් අපි කොච්චර ආස කරත් අපි කොච්චර කැමැති කරත් අපට ලැබෙන ජීවාව අපට ලැබෙන දිව සසරගත දෝෂයක් මත තමයි පින්වත්නි අපට ලැබිලා තියෙන්නේ. ඊළඟ අපට ලැබෙන කයත් සසරගත ජීවිතයේදී අපිම කරගත්ත අකුසලයක් අපිම කරගත්ත කර්මයක් විදිහට තමයි අපට ලැබිලා තියෙන ওই කය ලැබිලා තිබෙන්නේ. ලකුණ්ඨ බද්දිය මහරහතන් වහන්සේට ලැබුණ කය උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණත් උන්වහන්සේ මිටි ස්වාමින් වහන්සේ නමක් බවට පත් උනේ සංසාරගත ජීවිතයේදී තමන්ම කරගත් අකුසලයක විපාක කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපිට මේ ලැබිලා තියෙන ඇහැ කන නාසය දිව මන කියන ඉන්ද්‍රිය ධර්මයන් අපේ කැමැත්තට මේ ඉන්ද්‍රිය ධර්ම පින්වත්නි අපට ලැබෙන දේවල් නොවේ. පුරාණ මිදම් බික්කවේ කම්මං සසරගත අපිම කරගත්ත කර්මවල විපාක විදිහට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම අපේ ජීවිතවලට ලැබෙන්නේ කියන කාරණාව අපි හැමදෙනාම බොහොම හොඳට තේරුම් අරගෙන පුංචි කාරණාවටත් පුංචි පාපයටත් බය දක්කාවි බිහිසුළු අපි කටයුතු කරමින් අපේ ජීවිත ගෙවන්න පුළුවන් පිරිසක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා පින්වත්නි අද මේ ධර්ම දේශනාව අපි සිදු කරන්නට මූලික අරමුණ දායකත්වය ලබලා දුන්නේ අපේ ඩීඩී සුමනාවති මහත්මිය ඒ වගේම ඩීඑම් ඉසාරා චතුරංගනී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලුම දෙනා විසින් තමයි මේ ධර්ම දානමේ පින්කම සඳහා තමන්ගේ දායකත්වය ලබලා දුන්නේ. මේ දායකත්වය ලබා දෙමින් ඒ අයගේ අරමුණු බලාපොරොත්තු බවට පත් වෙලා තිබෙනවා. එස්.එම්. කිරිමැණිකා මෑණියන්ට වර්ෂ 85ක් නිමිති කරගෙන ඒ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම විදේශගතව සිටින අයිආර්.ඒ. ජයන්තා රණබහව් මෑණියන්ට ආශිර්වාද කිරීමත් ඒ වගේම කුසුමලතා රේණුකා සෝමාසිංහ ඇතුළු මේට සම්බන්ධ වූ සියලුම දෙනාට ආශිර්වාද කිරීමත් කියන කාරණා මූලික කරගෙන තමයි මේ පින්කම් මාලාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේ ඩී.ඩී. ජනදාස පියාණන් වහන්සේ ඩී.එම්. සුනිල් ප්‍රේමරත්න ඇතුළු මේ පවුල් වලට සම්බන්ධ මිය පරලොව ගියා වූ සියලුම දෙනාගේ සසරගත ජීවිතවලට පුණ්‍යානුමෝදනාවන් අපි මේ සිද්ධ කරනවා. අපි මේ ලබාගත් සකල විද පුණ්‍ය ශක්තියින් සියල්ලක්ම ඒ හැම දිනාගේම සසරගත ජීවිතවලට අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා කියලා කවුරු සාදුනාදයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කමට සම්බන්ධවම අපේ ආයතන සීසරතන මහ පිරිවෙනේ වැඩ සිට අපවත් වී වදාලා අතිපූජනීය පේරාදෙණිය සිරිරතන නායක මහින්පාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් ඒ වගේම වත්මන් වැඩ සිටින ගෞරවනීය ගුරුදේවතුමයාණන් වහන්සේ පනුවස්නුවර ධම්මාරාම ස්වාමින් වහන්සේටත් ඒ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නා වූ සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ හැමදෙනාම මේ පින්කමට සම්බන්ධවම හැමෝම සාදුනාදයක් දීලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. ඒ නිසා අපි සිද්ධ කරගත්ත මේ සකල වේද පුණ්‍ය ශක්තියින් සියල්ලක්ම අපි ආරක්ෂා කරන්නා වූ සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා. සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා කවුරුත් දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාධු සාධු සාධු. සුපින්නතුනි, මෙතෙක් වෙලා අපේ ජීවිත අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීම සඳහා ඒ උතුම් ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. දායකත්වයේ දරුවා සුපින්වත් ඔබ සෑම දිනාගේම
යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා යන පැතුම ඇතිව ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්මදේශනා මෙතකින් නිමාවටපත් වෙනවා. තවත් මෙවැනි වූ ධර්මදේශනයකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.